අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 241 වෙනි අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාවලිය අවසාන ධර්ම දේශනාව සීලුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි සම්පජානාසි උද්ධං අදෝතිරියං ච මජ්ජේ රේතං විදිත්වා සංඝෝති ලෝකේ භවා භවාය මකාසි තණ්හයන්ති තී දරුකටේතු ස්වාමීන් වහන්සේ මේ දෝතක සූත්‍රයේ සරුවචනාංශයේ විසින් දෙන නිගමන ගාතාව පියං වහන වෙලාව. ඉතින් අපි එතෙන්ට එනකන් ඒ ගාථා කීපයක් හරහා එහෙම නැත්නම් ඒ දෙබසේ ජවනිකා කීපයක් හරහා හරියට අපේ ආධ්‍යාත්මික ගමන සම්පින්දනය කරගත්තා වගේ අපි සෑහෙන සුරගයක් තොරතුරු ඉගෙන ගත්තා. ඒ වගේම අපිට ගන්න තියෙන ආදර්ශ ගත්තා. ඉතින් ඒක එදා ඒ සරුවචනාසේ ඉදිරිපිටේ දෝතක මානවකයා ඉන්න අවස්ථාවත් අදත් අතර මහා ලොකු වෙනසක් තියෙනවද නැත්නම් එදා ඒ වෙච්ච දෙයම තමයි දැනුත් සිද්ධ වෙන්නේ. මානසික ධර්මවල නැත්නම් ධර්මතාවල වයසට යamak කියලා එකක් නැහැ. ඒකට ස්ථාන ભેදිකුත් නැහැ, කාල ભેදිකුත් නැහැ. කාල, දේශ, මාන ඉක්ම උපදයක් එතන තියෙනවා. එදා ඒ සිද්ධ වෙච්ච දෙයම තමයි අද සිද්ධ වෙන්නේ. ඉතින් අපට එහෙම නෙවෙයි කියලා දෙන ආපෝ එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ ගාව හිටියනම් කොච්චර ලේසිද වැඩි. ඉන්දියාවේ ගියනම් කොච්චර හොඳද. ඒක නිසා හොඳම වැඩේ තමයි ඊගා බුදුහාමුදුරුවෝ එනකන් ඉඳලා එතන ඉඳලා කරමු කියලා මේක නිකන් නොකිරෙන තැනටපත් කරගෙන තියෙනවා. නමුත් වැඩේ සිද්ධ වෙගෙන යනට ඒක අකාලිකව තමයි සිද්ධ වෙන්නේ. කිසිම කාල වෙනසක් නැත්තේ නෑ. දේශයක් කියන එක මිනිස්යා මල හදාගත්ත දේශපාලන ප්‍රශ්නයක්. දේශ පාලනයි. දේශයක් නෑ. අපි මුළු විශ්වය පදනම් කරගෙන ආපු සත්තු. අපි මේ අර කල්ලාගෙන මේ කල්ලාගෙන නටන්න ගත්තාම අපිට මේ දෝතක මානවක අහපු ප්‍රශ්න අහන්න වෙන්නේ අපිට මේ දේශපාලන ප්‍රශ්නමයි අහන්න වෙන්නේ. ඊට පස්සේ මිනිස්සයා කාලේ හදාගත්තා. එදා ඒ දෙකෙන් තමයි මිනිස්සට පුදුම ආතතියක් එන්න පටන් ගත්තේ. ඉතින් මේ ප්‍රශ්න වලින් කරන්නේ මේ කාලය සහ දේශී කියන මාන ඉක්මවල අකාලිකවම අපේ හිත ඒ විමුක්ති ස්ථානයට නැත්නම් විවේක ස්ථානයට එහෙම නැත්නම් වැටකොටු බැමි නැති සීමාවල් නැත් තැනකට ගෙනියනවා. ඉතින් ඒකට යන්න බැරි බෑ කියන හින්දා. වෙන මොනම හේතුවක්වත් නැහැ. ඒකට කියනවා තකතිරුකම කියලා. ඒකට කියනවා මෝඩකම කියලා. ඒකට කියනවා අවිද්‍යාව. ඒකට කියනවා අන්ධකාරය කියලා. නිසා ප්‍රධානම බාධාව තියෙන්නේ මට බෑ. ඉතින් බෑ කියන උන්ට එළුව කියලාත් කියනවා. පෘතජ්ජනය කියලාත් කියනවා. පෘතජ්ජනයේ වැඩේ නෑ කියන්න බෑ කියන්න ඉගෙන ගන්න. බුදුම පඬිස්සංශ කියන විපස්සනා කරනකොට කද්දාකත් ඒ වචන දෙක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. පේන දේ කියපන්. ඔකට මොකද නැහැ කියන්නේ. ඔක මොකද බෑ කියන්නේ. ඒ නිසා විපස්සනා සද්ද කෝසේ නෑ බෑ දෙක නෑ. ඒකට කියනවා ඇති හැකි සංඥාව කියලා. ඒක නිස්සන්වනේ අපි පාවිච්චි කරන බොහෝ විට හැකි සංඥාව කියලා. ඒක ධම්මනිසන්ද ස්වාමීන් වහන්සේ යහට මෙහාට වනපු කඩුවක් වගේ කිසිම දවසක මොනම දෙයක් නොහැකි බවක් නැහැ. මේ අපි ඉන්නේ මහා මූකලානක 1964 වෙනකොට මේ මූකලානේ මෙහෙම තැනක් හදලා මේ වගේ පිරිසකට පාර කපලා ඒ දර්ශනය ඒ දැකපු දැක්ම දකින්නට ඒ සංසි කියන්නේ ඕගොල්ලොත් එක්ක මට කතාවක් නැහැ මං අඩි 33000කට උඩින් යන්නේ ඕගොල්ලෝ මේ පොළවේ යන්න බැරි බයිසිකල් යන්න නැති කට්ටිය ඕගොල්ලන්ගෙන් මට කිසිම උපදේශයක් ඕනෙත් නැහැ ඕගොල්ලෝ කවදාකවත් කරන්නේ නැහැ වැඩක් බෑ කියනවා මං ඕගොල්ලෝ අහන්නවත් වෙලාවක් ගන්නෑ මං ආවේ මිෂන් එක මේකයි මං ඒ ටික කරනවා. ඉතින් එහෙම යුග පුරුෂයෝ පහළ වෙනවා. ඒ පහළ වෙන එකේ එක සංසිද්ධ තමයි මේ දෝතක පරිබ්‍රාජකයා යනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ නිවන් දකින්නේ කියලා. ඒ කියන්නේ
මගේ ගුරුනාන්සෙත් මම සෑහෙන හොඳ මිනිහෙක් කිරුවා. හොඳ වංශ ළඟට ආවට පස්සේ බුදුරජාණන්සේ කියනවා ආතාප වීතිය තියාගන්න. නිපක ප්‍රඥාව තියාගන්න, සතිය තියාගන්න. වීර්යයි, සතියයි, ප්‍රඥාවයි පළවෙනි ගාථාවෙමයි පළවෙනි දවසේ මතක් කරගත්තා. ඉතින් එතකොට ඒක පිළිගත්ත මේ දෝතක පරිබ්‍රාජක කියනවා මට ස්වාමීන් වහන්සේ මගේ පරණ ගුරුවරයා කරන්නද නැත්නම් ඔබ වහන්සේ කියන දේ අහන්නද කියලා හිතෙනවා. එහෙම නැත්නම් මේ මං කරපු වීර්ය හරි එකද වැරදි එකද දන්නේ නැහැ. මගේ ප්‍රඥාව හොඳ එකද දන්නේ නැහැ. මං ওই දන්න සතිය හරි එකද දන්නේ කියලා මට කතං කති භාවයක් තියෙනවා කියලා. අනේ ස්වාමීන් මට ඒක අරන් දාලා දෙන්නයි කියලා. බුදුහාම කියන එහෙනම් මට උඹ පාට්ටුවට බාර ගන්න බෑ. සැක කරන කෙනෙක් එක මට ගමනක් නැහැ. උඹ කිසිම තැනකටපත් කරන්න මට බෑ. ඔය කච කචේ තියෙන කට්ටියත් එක්ක. කතං කති භාවයේ තියෙන කට්ටියත් එක්ක. ඒ බුදුරජාණන් චාතෝ දා ගන්නවා. ඒ චරුචුරුත් එක්ක නම් මේ ගමනේ යන්න බෑ. ඒ බැරි වෙන්න හේතුව අවිද්‍යාව. මට තව මොනවද අඩුයි. මේ වර්තමාන චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්‍ය උපදවන්න කිසිම අඩුවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ක්ෂණ සම්පත්‍ය උපේලා බලන්න ඒකට යන්න බැරි හේතුවක් තියනවාද කියලා. දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. දුර්ලභ වූ manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ වර්තමාන මොහොතට එනවයි කියන එක ඒක ජන්මදායයක් නෙවෙයි. ඒකට කරන්නේ මේ අපි දන්න පහිකම් පඬිතකම් පැත්තක තියෙන එක විතරයි. ඒකයි බැරි. ඒක බැරි නිසා අපිට ආතාප වීරියක් නැහැ. ඒක බැරි නිසා අපිට නිපක ප්‍රඥාවක් නැහැ. ඒක බැරි නිසා සතිය නැහැ. ක්ෂණ සම්පත්තිය නැහැ. කනෝ වේමා උපච්චගා හෝ ඒ ක්ෂණීය මා ඉක්මවනෝ යාවා කියලා ඔය සතිචරණය කරපු විස්තර කරපු මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් මතක් කරනවා. අහෝ ක්ෂණීය මා ඉක්මවනෝ යාවා කනෝ වේමා උපච්චගා කාලෝ වේමා උපච්චගා නේ නිකම්මව කාලකන්ණියෙක් නොවේවා. මගේ කාලයේ මේ අතීතයට අනාගතයට අරයමියා ගැන කතා කරන්න නිකම් ගන්සබා බිස්නස් වලට නොයාවා. වර්තමානයේ ඉඳ ලැබේවා කියලා. ඉතින් අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා ගල්දුවේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා යන්න ඕන නම් පාර තියෙනවා. යා පාර නැත්තම් දන්නේ ඔබ දන්නේ කොහෙද යන්න ඕනේ කියලා. ඒ දෙකක් නෑ අපි යන්න ඕන පාර තියෙනවා. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. පාර හොයාගන්න එක තමයි අපි මේ අවධාන භවයේ කෘත්‍ය. ඉතින් ඒක සඳහා ඔය චරුචුරු බෑ. දෙකට දෙතෑවර බෑ. එවන අපරාධ කාලේ නාස්ති වෙනවා. අපි මුළු කාලෙම නාස්ති වෙන්නේ ඒ ජපන කියනවලු එහෙනම් ගොඩක් අතර මගේ වැඩේටත් ගැලපෙනවා මේ අපිට වෙලාව යන්නේ අපි තිබ්බ බඩුව හොයාගන්න. මගේ කාමරේ විතර බඩු නැතුව ඇති. මගේ කාමරේ කියලා විශාල ප්‍රදේශයක මම අදහස් කරන්නේ. ලෝකේ තියෙන ඔක්කොම බඩු තියෙනවා. කවදාවත් වැඩක් කරන්න ගියාම අඩු ගානේ අදාළ හාමුදුරුවෝත් හම්බෙන්නේ නැහැ මට. ඌත් හරියටම වෙඩේ කරන වෙලාවට ඌ පැනලා ගිහිල්ලා. මොකද මගේ ළඟ හිටියොත් උන ආයේ මං වැඩ ගන්නේ ඔය කන කපලා වැඩ ගන්නවා. ඉතින් ආයුධේ නැහැ. ඉතින් ආයුධේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා ෂුවර් එකටම තියෙනවා. බලනෝනේ කොලේ යට තියෙනවා. ඉතින් සිංහලයට වෙලා තියෙන ඕක තමයි. සිංහලයා උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කපුරු මේ රොටි කෑලි හංගන්නේ උළු කැටයට ඇවිල්ලා බලනවා ඊට පස්සේ බඩගිනි වෙච්චලා ඒ උළු කැටේ බලනවා ඊගා උළු කැටේ බලනවා ඊගා තිබුණට වැඩි බඩගිනි වෙනවා මිසක් උළු කැටේ හංගපු තැන උට මතක නැහැ. රොටි කෑලි. සිංහලයාගේ වැඩ දිහා බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනවා මේ තියලා බලනකොට මේ නැහැ. ඉතින් අර යුද්ධ සෙබලෙකුට හම්බුනාලු මේ විශාල තානාන්තරයක් නලල් පටයක් හම්බෙලා ඉවරලා ඊට පස්සේ රජුරව කැඳවීමක් කරාලු හවල් දවසේ රාජකීය උත්සවයක් වෙන වරින් කියලා. ඉතින් මේ මිනිස්සයා අඳින්න හදනකොට නලල් පටේ නැතිලු. ඉතින් ගෙදර ගෑනිට කතා කළා යෝධිය බලපංගෝ මේ මම යන්න හදන්නේ මට නලල් පටේ වල තිබ්බා. ඉතින් මිනිස්සුකලු දරුවෝ වාස් කරන්නේ නැහැ. ඔයා තිබ්බ තැන ඇති පොඩ්ඩක් බලන්න අප්පා මම මේ හාල් කරනවා මට බලන්න බෑ කියලා. ඉතින් මිනිහා කිව්වලු මම උඹට හොඳින් කියන්නේ මේක හොයලා දීපන් මේ බරපතල වැඩකට යන්න හදන්නේ කියලා. මේ ගෑණි දන්නවා මුණියට තද වුණොත් එහෙම මොනව කරයිද දන්නේ නැහැ. දැන් දරුවෝ මේක ගන්න ඇති අනම්මනම් කචල් ටිකටම චෝදනා. පස්සේ තුන්වෙනි සැරේත් කියනවා දෙවෙනි සැරේ කියනකොට මිනිහා රතු විල පනිනවා මිනිහට. සෙබලට. ඒ ගෑණි කොරහා තියලා ජහට ඇවිල්ලා බලනකොට ගෑණිට බහස් ගාලා hina යනවා. දැන් මොකක් කරන්න බෑනේ මේ අකා දැන් තද වෙලා නෙන්නේ. විශාල කණ්ණාඩියක් ගලා මූණට අල්ලනකොට නලල් පටියේ නලලේ දාගෙන ඉතින් දැන් වෙන කොහේ හම්බෙන්නේද මේක දැන්?
දැන් හුඟක් වෙලාවට මම කණ්ණාඩි දෙක දාලා අත ගාලා බලනවා මේක තියනවද නහය උඩ තියනවද කියලා. නැත්තම් කණ්ණාඩි මෙහෙම උඩට කරගත්තාම ඊට පස්සේ ඇස් දෙක පේන්නේ නැහැ. එතකොට ෂුවර් කණ්ණාඩි නෑ කියලා ඉතින් අහනවා මේ කණ්ණාඩි කොහෙද තියෙන්නේ කියලා. ඒ දැකම මනුස්සයට hina යනවා මේ ආමුද්‍රෝනේ මේ සතිය උගන්වන්නේ. වර්තමාන මොහොත ගැන උගන්වන ඔය ආමුද්‍රෝ තමයි ඔන්න වෙලා තියෙන්නේ. අපිටත් වෙලා තියෙන්නේ ඒක තමයි. මේ කතංකති භාවය කියලා කියන්නේ මේ Taman ළඟමයි සියලු සම්පatti තියෙන්නේ. ඒ පොඩ්ඩක් වයර් මාරු වෙලා ඉතින් අරය තමයි මේක කෙරුවේ හුණියම් කරලා තිනවා මේකට නරක ගහ දෝෂයක් ඇවිල්ලා තිනවා මේකට කියලා වටපිට හොයන එකම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන්. ඒ නිසා දෙවෙනි බුදුජානනාංශයෙන් පෙන්නලා දීලා ඒක තියෙද්දි මට මොකක්වත් උදව් කරන්න මට කිසි තැනකට කිසි කෙනෙක් පමුණවන්න බෑ මාව සැක කරනවා නම්. ඒක සත්‍යනේ. ඉතින් අද වෙන දික් කතා වලට 100ට කීයක් සැකේ නිසාද සිද්ධ වෙන්නේ? දෙන්න ලව් කරලා බඳින්නේ. කවුරු හරි ඇවිල්ලා තට්ටුවක් තිබ්බ ගමන් සේවන වලට ගිනි තිබ්බ ගමන් කා කොටා ගන්නවා මරා වැටෙනවා. ඒ දික්කසාද වෙනකොට එක එකනාගේ නුගුණ කියවනෙව්වා මං දික්කසාද නඩු 3ක් විතර මම පොඩ්ඩක් හැන්ඩල් කරලා බැලුවා. මං යනකොට කුණු වෙලා මං ඒ ලව් කරන කාලේ මං දැකලා නැහැ. කුණු වෙලා එතකොට එක එකනා ගැන දොස් කියා ගන්න හැටි. මේ එක ඇඳේ රැට හිටපු දෙන්නෙක් නේද මේ? මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපේ වම් මොලේ දකුණු මොලේ ওই දික්කසාදේ තියෙන හැමදාම. දකුණු මොලේ හැමදාම කියනවා සමස්තය බලාගෙන ඉමු. సౌందర్యාත්මක දෙයක් බලන්න ඉමු. වම් මොලේ කියන පිස්සු කියනොත් මට එක අංශෝයි බලන්න ඕනේ. උඹ පැත්තකට බලය. මට කපල කොට බලන්න ඕනේ. මට විශ්ලේෂණ කරලා බලන්න ඕනේ. මට පිටි ගහලා බලන්න ඕනේ. පතුරු ගහලා බලන්න ඕනේ. විශ්සුරු කරලා බලන්න ඕනේ කියලා මේ දෙන්න උද්දී ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු. අපි හිතනවා මේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි රණ්ඩු කරන්න කියලා. පිස්සු. යොකෝ මේ මොලේ ඇතුලේ තියෙන මේ අන්ත දෙක ඒක තෝරාගත්තට පස්සේ ස්නායු ශෛල්‍ය ස්නායු වෛද්‍යවරු අවුරුදු 180ක් ඕක නොකිය හිටියා. ඒක ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවයි කියලා. ඒ දෙන්න අනිවාර්යයෙන්ම විරසකයි. මේ අපි ඔය නැත්තම් මේ තති ඉගෙන සතිය වෙස්ට් එකට ගිහිල්ලා දැන් අවුරුදු 30කට 40කට විතර ඉස්සෙල්ලා ඒකේ හෙලි දැක්කුවා. මේ ඇතුලේ දෙන්නෙක් අතර රණ්ඩුව මිසක්කා ශක්ති නැතිකමක්වත් උපකරණ නැතිකමක්වත් නෙවෙයි තියෙන්නේ ඇතුලේ කචල් මණ්ඩලේ කචල් කියලා කියන්නේ. මණ්ඩලේ කචල්. ඉතින් ඕක කොණ්ඩේ පීරුව වගේ එක දිශාගත කරනවායි කියන එක තමයි සතියෙන් කරන්නේ. විසිරිච්චි යකඩාංශු කාන්දම් කැලක් අතුල්නකොට අතුලනකොට දිශාගත වෙනවා. දිශාගත වෙච්චාම ඒ කාන්දම තව යකඩයක් ඇදලා ගන්නවා. ඒ කාන්දම උතුරට හැරෙනවා. මැදින් එල්ලපුවාම උතුර බලන්න පුළුවන්. යකඩේක නැහැ. ඉතින් යකඩයක් කාන්දම් කිරීම තමයි මේ දේ කරන්න තියෙන. ඉතින් කාන්දම මේ පැත්තට කාන්දම ආයේ මේ පැත්තට ඇද්දොත් අර කාය තිබුණ දෙන්නම තමයි. කතංකති බය මොකක්ක කරන්න බෑ. අපි කරන්නේ එහෙට ඇදලා ආයෙත් අනිත් පැත්තට ආදින ඉවරයි. ඒක ඇදලා උඩින් ගෙනල්ලා ආයෙසරක් ඒ පැත්තටම අදින්න. ආයෙ උඩින් ගෙන කාන්දා ශේෂ්ණෙන් එහාට ගිහිල්ලා ආයෙ ගෙනල්ලා තියලා අදින්න ඕනේ. ඉච්චර වෙලා කරන්න ඕනේ නැහැ. මම කියන්නේ මේ කාන්දා වෙනවද කියලා දැනගන්න. අපි කරලා තියෙන්නේ මෙහෙට කරනවා ආයතනයක් ආයෙ මෙහෙට කරනවා සැරයක්. ආයෙ මෙහෙට කරනවා සැරයක් ආයෙ මෙහෙට ඉතින් කාන්දා වෙන්නේ නැහැ. අනේ කතංකති භාවය. එහෙම නැත්නම් මේ සැකේ. ඉතින් මේකට කියන්න තියෙන එක හිත රිදෙන විදිහට කියනවා කියන්නේ ශ්‍රද්ධාව නැතිකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අදහන්නේ අපි මේ බුදුහාමුදුරුවෝ තමයි බුද්ධ ආගමේ කියලා උපැන්න සාතිකේ ලියලා තිබුණාට සැකයි. ඒක නෑ මුස්ලිම් ආගමේ. දෙන්නෙම නෑ එහෙම සැක කරන්න තැන. ඒක සදාකාලික අපායේ. සැක පිළිබඳ කිසිම ඉඩක් තියන්නේ නෑ. ඒක බුද්ධ ආගමෙන් පස්සේ සැක කිරීම සෑහෙන දිනේ කතෝලික සභාව. ඒගොල්ලෝ එනේන දේ විදිහට හැඩ ගන්නවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ පිළිබඳ ඉච්චරම ලොකු විශ්වාසයක්වත් නැහැ, සැකයක්වත් නැහැ. ඒ නිසා දලයි ලාමතුමා කියනවා යම් හේකින් ලෝකේ විපස්සනා බෞද්ධයන් අතින් ගිලිහුනොත් ඊගාව අල්ලන්නේ කතෝලික සභාව කියලා. මොකද ඒගොල්ලෝ හැඩ ගැහෙන්න කැස්සි. හැඩ ගැහෙන්න ලෑස්ති මිනිහා ගාවේ කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. විශ්වාසය දින හැඩ ගැහෙන්න දැන් නැහැ නේ. එතනම අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් මේ සතිපත්තහඬ යනකොට නැත්නම් මේ නිවන් දකින්න යනකොට
අපි හුඟක් දෙයක් අත ගන්නවා. ඒ අත ගන්න කාලේ අපි ගිහියෝ වශයෙන් මේ දරු මේ ඥාන පිරිම වශයෙන් මේ ලෝකයේ එක එක කැම ಜಾති කාලා බලනවා. ඇඳුම් ಜಾති අඳලා බලනවා. එක එක ඉත්තු ගුණ වලට කියලා බලනවා. මට ගැළපෙන්නේ කෝකද කියලා. කෝක තේරුවත් ඔබ වගේ කියන්න ඕනේ. ලෝකෙ දෙන්නේ ඔබට විචිත්‍රත්වයක්. ලෝකෙ දෙන්නේ අපිට විවිධ ස්තීරීම් ඊට කහසුකා. තෝරන්නේ ඔබ. ඊට පස්සේ ආයෙ චරිචුරු ගන්න එපා. ඊට පස්සේ මේ බදාගත්තට පස්සේ මේ බලාපන් මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැ. ඉස පීරා කොණ්ඩේ තෙල් ගාලා ඉස පීරා කොණ්ඩේ බැඳපු මං මේ બોලේ මේ ගෑණිට මම ඉතින් ඔබ බලාගනි. අපි තෝරගත්ත එකක් එක්ක රන් හොයන්නේ. ඒ බව දන්නේ නැතුව අපි තෝරගත්ත දේ තියෙන අඩුපාඩුකම් බල මේමයි කියනවා. ඒකට දෙයයන් ආතේ මොන දෙන්නෙත් නෑ. බුදුහාමුදුරු මොන දෙස් කියන්නේ නැත්නම් මොන කියනවා මට කරන්න දෙයක් නෑ ඕකට. බොම තෝරගත්ත එකට චර්චුරු ගන්න ඉතින් මම නොකරන්නේ. ඒ තෝර ගන්නවා කියන්නේ බුදුහාමුදුරු නෙමෙයි තෝරන්නේ. අපි දවසට කී සැරේද බුදුහාමුදුරු මතක් වෙන්නේ කියලා බලන්න. කීයක් දේවල් මතක් කරනවද කියලා දවස පුරා. ඒ වගේම කීයක් දෙයක් මතක් කරගන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙනවද කියලා. බුදුහාමුදුරු පතක තබා. ඉතින් ඒ කතංකති භාවයේ සාහසිකයි. ඒ කියන්නේ සද්ධාව නැහැ. සද්ධාව නැහැ. ආයේ කතා කරන්න දෙයක් නැහැ. එහෙමනම් මොකද්ද ආයේ මේ මග හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ. බලන්න බෞද්ධය දිහා. බලන්න මම බෞද්ධෙක් විදියට මොකද වෙන්නේ කියලා. ඉන්නේ කතංකති භාවයට ඒක නිසා කියනවා චංකි සූත්‍රයේ පටන් ගන්නේ සද්ධා ජාතෝ උපසංකමති. අද අපි විවස්ථාව කියුවා ඒක තියෙනවා ශ්‍රද්ධාව ඇතියේ එළඹෙයි. ආරද්ධ වීර්ය කරයි. යමක් පටන් ගන්නේ සද්ධාව තිබුණොත් විතරයි. සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාව ඇති කෙනා බලනවා. උපසංකමන්තෝ පෛරුපාසති. හම්බුච්ච කෙනා පොඩ්ඩක් ඇසුරු කරලා බලනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති කන දාලා බලනවා මේ මිනිසා කියන දේ කරනවද කරන දේ කියනවාද කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. මේ කාලයක් ඇසුරු කරනකොට ඔන්න බණපදයක් ඇහෙනවා. සුත්වා ධම්මං දහරේති. ඊට පස්සේ ගන්න මම ඇහුවේ වෙලාවේදී මේ જાතියක් හම්බෙලා නැහැ. මේක මට කලාතුරකින් හම්බුනේ මම මෙතෙක් කල් දබු අත්දැකීමත් එක්ක බලනකොට මේක කරඬුව වාගේ මේක කොත වාගේ මේක ඇස් නේත්‍රා තිබ්බා වගේ මේක වෙනස් නැහැ කිව්වට පස්සේ පෛරුපාසාන්තෝ සෝතං ඕදායතු ඔයිත සෝතෝ ධම්මං සුත්වා ධම්මං දහරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති. හිතේ තියාගෙන ඒක හොඳට අර්ථ සලකලා බලන්න. ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඉතින් අපි භාවනාව පටන් ගත්ත කෙනෙක් වශයෙන් ආයසරේ සද්ධාව නැති වුණොත් මල්ලේ පල්ල නැතුව වගේ. මොනවද දැම්මත් හිටින්නේ නැහැ. ආයසරේ හොක් ගාලා යනවා. ගිහි භාවනාව කියන එක පල්ල නැති මල්ලක් වගේ. කල්ඩි සැක් කියලා ප්‍රංශ භාෂාවෙන් කියන. පල්ල නැහැ. හරියට එකතු කරනවා. එකතු කරාට නැහැ. බුදුරජාණන් කියන්නේ පීල්ලේ යටට කලයක් නැමුවත් නොපෙරයි කලේ 60 පැයකින් බැලුවත්. ගුණමදියක බණ දහමින් වෙලුවත් උගේ ගතිය වූ නාරී මැරුවා. කලේ තියලා තියෙනවා පීල්ලයට. හැබැයි නමලා තියෙන මුණින් නමලා. ලංකාවේ විතර මේ සාහසික අපරාධ කරන කිසිම ජනගහනයක් ලෝකේ නැහැ. ඒගොල්ලන් ධර්මයේ නැහැ. අපිට තියෙනවා. අපි ධර්මද්වීපේ. අපි ළඟ තමයි බඩු තියෙන්නේ. හැබැයි කලේ මොනින් නමලා තියෙන්නේ. කතං කති. කචකචේ. කලියුතු දෙය දන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා කියනවා මම ඔබ වහන්සේ අදහනවා. මම හිතුනේ ශකේ මන් දුරු කර ගන්නවා මට කියලා දෙන්නේ කියලා. එතකොට සරුවත්‍යාංශේ ක්‍රමේ ටික සියල්ල දක්නා වූ දන්නා වූ ඔබ වහන්සේ මට එන උපදෙස් දෙන්න කියලා එයාම පිළිගන්නාසුළු මට්ටමටපත් කරනවා. මිසක ඒක සිද්ධ වෙන්නේ ජීවිත පරිවර්තනයේ මේ හමුවේ. මේ ඇහැ ගැටෙද්දී අස්පනා පිට කෙරෙන්නේ. ඒක මේ කවුරුත් කරලා ගෙදර ගිහිල්ලා නාලැවිල්ලා ආය හම් වෙන කතාවක් නෙවෙයි. එතනදිම කරනවා. අන්න එතකොට සරුවච්චන් වහන්සේ දේශනා කරනවා මේ දේ කරන්ඩ එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාවන්තයෙක් වශයෙන් Taman ඇවිල්ලා පිළින කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතිචර්යාව ගැන. ඔබ ළඟ දැන් සතිය තියෙනවා. ඔක වැඩට දාපන්.
ඔක නිකන් කාර් එකක් ගෑරේජ් එකේ වගේ තියාගෙන ඉපුවම බැටරිත් බහිනවා උලම් බහිනවා ඔක වැඩ ගන්න බෑ. බහපන් බැඩට. චරණ මේ විඥා චරණ කියලා දෙකක් තියෙනවා. විඥා කියලා කියන්නේ ඥානය. ඒක ක්‍රියාශක්තිය තමයි චරණය කියලා කියන්නේ. එහෙම නැත්නම් ලැබ් එකේ කරපු පරිශ්‍රණය ශ්‍රේෂ්ඨ මට්ටමට ගන්න ඕන. එහෙම නැත්නම් මේ කලාව සඳහායි කියලා විද්‍යාව සඳහා කියලා වැඩ නැහැ. කලාව මනුස්සයා සඳහායි. විද්‍යාව මනුස්සයා සඳහායි. ඒකල තමයි චරණය කියන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ ආගම විෂයක් වශයෙන් කරලිවලා විභාගේ පාස් වෙන එක නෙමෙයි වැඩි. MSc එකක් PhD එකක් කරන එක නෙමෙයි වැඩි. ඔකේ මොන කොනක් හරි වැඩට ගනි. සති චරණේ තියාගනි. උඹ කරන ඕනෙම වැඩක් දියුණු වෙනවනේ. මොන විෂයක් ඉගෙන ගත්තටත් වැඩි දියුණු වෙනවනේ. ඉතින් අඩු ගානේ පිරිවෙන් අධ්‍යාපනයේ තියෙන භාවනා කියන විෂය පොත් ටික සේරම මං කියවලා බැලුවා. මේක නෑ. මේ අත්‍යන්ත කෑල්ල නෑ. ඉතින් ඒක පෙන්ලා දුන්නාම නෑ කියන්න කෙනෙකුත් නෑ. නෑ මේක මේමයි කිව්වම නැති බව දන්නවා. මොකද්ද මේකේ අපි කිව්වොත් මේ තෙතමනේ නැති වතුර ටිකක් දෙන්න කියලා. ඒ වතුර දෙන්න පුළුවන් තෙතමනේ නැතු විද්‍යාවද්ද තියෙන අධ්‍යාපනයේ වතුර තෙතමනේ නැති වතුර වුණා වගේ තමයි. මේ ආහාර පද්ධතිය ගිහිල්ලා මේක අවුරුදු 200ක වෙච්ච කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. බටහිරින් ආපු අධ්‍යාපන විෂය නිර්දේශයේ මතින් බයලජ්‍ය දෙක අයින් කරලා මොනවදෝ ගෙනලා පුරවලා සතිය වගේ දේවල් වලට කිට්ටු කරන්න දෙන්නේ නැතුව අපේ අධ්‍යාපනඥයන්ට තේරෙන්නේ නැහැ. මේ પરම්පරා ගානක් මේකමනේ කෙරුවේ. වර්ධින්න බෑනේ. ඇත්ත වර්ධින්න බෑ. මොකද හේතුව මම නිතරම කියනවා ඒක. අපිත් හැදුනේ මේ ජඩ අධ්‍යාපනයෙන්ම තමයි. මමත් හැදුනේ ඒකෙමයි. මාව වටන්න බැරි වුණා ඒකට. මට දැනගත්ත දවසේම සතිය කියන එකක් තියෙනවායි කියලා මම සියලුම අධ්‍යාපන කටයුතුත් කරා සතිය වැඩුවා. කිසිම විදියට කිසිනේ දන්නෙත් නැහැ. මං ගිය පාරේ හුලඟක්වත් කවුරුත් දන්නේ නැහැ. මට අද කියන්න බොහොම සතුටු වෙනවයි කියලා මං එදා ඉඳලා ගත්ත තීන්දුව නිසා මං ඔයගොල්ලෝ ඕන කෙනෙක් කරනට වැඩි වැඩ කරලා තියෙනවා. දැන්ඩක් කරතයි. සතියෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ සති චරණය අවශ්‍ය කරලා තිනෝක හදලා අල්මාරියක තියලා හඳුන් කුරුපත්තු කර ඉන්න ෂෝකේස් එකේ තියෙන එකක් නෙවෙයි. ඉතින් මයින් ඇහුවා ડોક્ટર පරාක්‍රම පනෑන්ඩු මේ සතිය නැත්නම් ධර්මය පියෝ සයන්ස් එකක්ද ඇප්ලයිඩ් සයන්ස් එකක්ද කියලා. එහෙම නැත්නම් සුද්ධ ගණිතයක්ද ව්‍යවහාරික ගණිතයක්ද කියලා. සුද්ධ විද්‍යාවක්ද ව්‍යවහාරික. මම කිව්වා සුද්ධ ව්‍යවහාරික විද්‍යාවක් කියලා. බොම්බ කට්ටි වයින් එහෙම බෑ එකක් කියපන්. මම කිව්වා සුද්ධ ව්‍යවහාරික විද්‍යාව. මේක එහෙම වෙන විද්‍යාවක් නෑ. මේක ව්‍යවහාරයක් තියෙන්නේ. චරණයක් තියෙන්නේ. මට තේරෙනවා මගේ ළඟ තියෙන මේ හැකියාව කිසි කෙනෙක් ගාව නැහැ. කිසි කෙනෙක් ගාන ඒගොල්ලෝ හිතනවා ඒකට වෙනම වෙලාවක් එයි සති චරණ ඒ වෙලාවේ කරලා ගෙදර ඇවිල්ලා පිස්සු කෙලියට කමන්නේ නැහැ කියලා. මොනම පිස්සු කෙලියක්වත් කෙලින්න බෑ සතිය නැතුව. හැම පිස්සුවටම සතිය ආදාලයි හැම පිංකමටම සතිය ආදාලයි හැම තකතිරුකමටම සතිය ආදාරයි. ඉතින් බුදුරජාණන්තේ එහෙම දෙයක් කියලා තිනවා කියලා ඥානන්ද ස්වාමීන් ඒ නිවනේ නිවීම දේශනා කරන සතාධිපතේය සබ්බේ ධම්මා. සියලු තැන සතිය තියෙනවා. අපි ඒක නෑ කිය අඬන්න ගත්තොත් පුතත්ජන භූමියට වැටෙනවා. මම චෙක් කරලා බලන්නම් ඇත්තටම තියෙනවද කියලා බැලුවොත් අපි සීක භූමියට වැටෙනවා. හැබැයි නේන්න යකෝ මේක තියෙනවා කිව්වොත් ආර්ය භූමියට වැටෙනවා. ඉතින් ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ ජීවකයා දිසාපාමොක් ආචාර්ය ගාවට ගියාට පස්සේ එයා එක එක ශාඛයක් අරගෙන ඒකේ පස් වර්ගය කියලා දුන්නා. කොළ මෙහෙමයි මල් මෙහෙමයි පොතු මෙහෙමයි මුල් මෙහෙමයි අරටුව මෙහෙමයි. ඉතින් පස් වගේ ගත්තාම එක එක ಗುಣ. ඉතින් අවුරුදු ගාණක් ඉගෙනනවා මේ පාවට ගහේ පස් වර්ගෙ මෙහෙමයි. නිදුකොඹ ගහේ පස් වර්ගෙ මෙහෙමයි. කියලා දීලා කිව්වා. දැන් කැලේට ගිහිල්ලා දවස් 7ක් ඇවිදලා බලන්න බෙහෙතට ගන්න බැරි පැලයක් තියෙනවද කියලා. දවස් 7ක් ඇවිදලා කිව්වා එක පැලයක්වත් නැහැ. කැලේ තියෙන සේරම බෙහෙත්. මේ වෙනකොට වෛද්‍ය ශාස්ත්‍රය කොට ගත්ත එකම විද්‍යාඥයා මේ ජීවකයන් පස්සේ තමයි විද්‍යාවක් වශයෙන් ඔය එළියට ආවේ. එතකන් බමුණෝ කිව්වේ මේ වෙදකම් කරන එක බල්ලෙක්
වෙදකම් කරන එකේ දෙන දෙයක් කන්න එපා. ඒව පාත්‍රෙට වෙච්ච සැරව වගේ සලකන්නේ කියලා. මොකද ඒගොල්ලන්ගේ කුල ගෞරවය නැති වෙනවනේ මේ අඩු කුලයේ කෙනෙක් වෙදෙක් වෙලා මේ නම්බුව ලැබෙනකොට. ජීවක ඇවිල්ලා කොමාරක බජ්ජ. කියන්නේ කුමාරයන් සමග බත් කාලා හැදිච්ච එකෙක්. ස්ථිරමාවගේ වේසකමින් හඳෙච්ච දරුවෙක්. විශ් කරපු දරුවෙක්. ඉතින් මේ වගේ අඩු කුලයේ එකෙක් ඇවිල්ලා වෙදකමින් නැగిලා එනවට බමුණු ආගම අමානුෂික විදිහට ගහලා තියෙනවා. බුදුරජාණන්සේ ජීවකට තැනක් දුන්නා. ජීවක කරපු වෛද්‍ය ශාස්ත්‍රයට වැඩිය බුදුහාමරන්ගේ ජීවක හඳුනා ගැනීම වටිනවා. එදා තමයි මානවයාට සෞඛ්‍ය විද්‍යාව කියන එක ආයුර්වේදය කියන එක එන්න පටන් ගත්තේ. ජීවක කැලිය විදලා ඇවිල්ලා කිව්වා බෙහෙතර ගන්න නැති කිසිම දෙයක් නැහැ ලෝකේ තියෙන හැම දෙයක්ම බේතක්. හැම විසක්ම බේතක්. හැම බේතක්ම විසක්. මාත්‍රාව විතරයි දැනගන්න ඕනේ. අද බෙහෙත් බොනවා කියලා බොන ඔක්කොම විස. ඔක්කොම විස. මාත්‍රාව දන්නවනම් එතනින් බේරෙන්න පුළුවන්. මාත්‍රාව දන්නේ නැත්නම් ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් බෙහෙතෙන් තමයි මැරෙන්නේ. ඒකට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. බෙහෙතෙන් හටගත්තොත් ලක්කත්තාව සනීප කරන්න බෑ. අද තියෙන හැම එකාටම තියෙනවා. මොකද ඉපදිලා දවස් 3කින් තට්ටමට ගහනවා. EC මොනවද කියන්නේ මේ වැක්සින්. ඒ වගේ තියෙන්නේ මර්කරි. රසදිය. තාම ඉමුන් සිස්ටම් එකත් හදාපන තිකා ඉඳලා ගහලා මැරෙනකම්ම ඒක වෛද්‍ය විද්‍යාවේ 16ක් බාටපත් කරගන්න. කැලිය කොලේ දන්නේ නැහැ, ප්‍රත්‍යදී දන්නේ නැහැ, තරුව මේ කාය තුනක කිසි දන්නේ නැහැ, ප්‍රතිවාප දන්නේ නැහැ. ඒ වේදකමේ පත්‍යයන් දන්නේ නැහැ. උට පෛත්‍යයන්. දැන් ඉන්නේ ඔක්කොටම පෛත්‍යයන් දොස්තර කිව්වත් මේ පෙත්තක් බීලා රැට බත් කන්න ඌ පෙත්ත බීලා කනවා. සමහරලාට කියනවා නිින්දෙන් පස්සේ ගන්න බේතුත් දෙනවා දොස්තරලා. කෑමෙන් පස්සේ නෙවෙයි නෑමෙන් පස්සේ නිින්දෙන් පස්සේ ගන්න. අයියෝ බයිලා ඒ වගේ මේ සතිය මේ සා ගුණ දෙන සතිය පිළිබඳව දැක කරපු සාපේ තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් මම මේ කියන්න ගියේ මේ වෛද්‍ය විද්‍යාවේ නෑ අධ්‍යාපන විද්‍යාවත් අපි නොමග ගිහිල්ලා තියෙද්දිත් මට සතිය හම්බුනාට පස්සේ මට බාධාවක් ආවේ නෑ. මම මේ සතිය හම්බුනා කියලා අධ්‍යාපන නතර කරෙත් නෑ. කඩාගෙන ගියා. මට බාධා වුණේ නෑ. ඒ නිසා මම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔක්කොටම බයිනවා. බල වෙස්සන්තර රාජ්‍ය දරුවෝ දෙන්න වගේ දරුවෝ ගෙනල්ලා ඉස්පිරිතාලේ බාර දුන්නාට පස්සේ කාබාසිනියා කරනවා. විනාශ කරනවා. ඇත්ත ස්වාමීන් වහන්සේ. ඒක අපිට තේරෙනවා 87ක් ගුරුවරුන්ට මානසික අසහන. සයිකියාට්‍රික් කෝස් එකේදී කියලා දුන්නා. මොකද මේ අහිංසක දරුවන්ට පචව් ගන්නලා. මම අහන්නෙම ගුරුවෘත්ති කියලා ඇහුවොත් කී දෙනෙක් අමාරු දාලා තියෙනවද කියලා. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. පමානේ දැන් කියලා දෙන්න සතිය. කොච්චර වැරදිලා තිබුණත් හෙට ඉඳලා කොට ගන්න පුළුවන්. ඒක නිසා බුද්ධ ඥානසික කියනවා සතිය කියන කොඹලගේ ලේවල තියෙන එක ජම්ම දායාදය. උක ක්‍රියාවත් කරපල්ලා. මොකද්ද ක්‍රියාත්මක කරන්නේ? හිත පිටේ ගියාට ප්‍රශ්නයක් නැහැ. අපව ගනින් ලෙඩ වුණාට ප්‍රශ්නයක් නැහැ. උක හදන්න පුළුවන්. කවුරු හරි ඔබට බැන්නට ප්‍රශ්නයක් නැහැ. ඔබ යතින් වැරදි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ආයෝෂි කරන්න පුළුවන්. ඔක්කොම ආයෝෂි කරන්න පුළුවන්. ඒක ඉස්ලාමට ඇහුනේ ඇත්තටම 1994 හරි 5දී හරි ඒ බුරුම් පන්සිවාංශේ හරියට කතා කරලා කිව්වා ඔයා එදා අපි ගත්ත නිදර්ශනේ වගේ සක්මන් කරගෙන ඉන්නකොට පටියන් කියනවා හිත පිට යනවා. ඒ හිත පිට ගිය ගමන් ඉතින් අපේ ස්වභාවයෙන් ඒකට පශ්චාත්තාප වෙනවනේ. අයියෝ ඉහද බැඳගෙන ආපහු අපි අරමුණට ගන්නවනේ. ඉතින් කොයි වෙලාවක හරි Tamanට වාර්තා කර ගන්න පුළුවන් වුණොත් මේ අරමුණට අරන් බලනකොට අරමුණේ මොකුත් වෙලා නැහැ. අරමුණ බොහොම නිහඬව සාන්තව තිබුණයි කියලා ඒ ශාන්තිය සමීකරණයක් පෙන්නනවා. දැන් හිත යන්නේ ඉස්සෙල්ලත් හිත පිට යන්නේ ඉස්සෙල්ලත් සතිය තිබ්බේ. හිත පිට ගිය වෙලාවදී මේක අංජ බදල් වෙනවා සුනාමි. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා සතිය අරමුණට ඇවිල්ලා සතිමත් වුණා නම් අතරමැද කොටස් ඔක්කොම අහෝසි වෙලා යනවා අකුසල්. පිට යන්නේ ඉස්සෙල්ලත් සතියේ නම් පිට ගිහලා ආවට පස්සේ සතියේ නම් ඒක මම තහවුරු කරලා දෙන්න ඕනේ අපේ ගුරුවරයාට. මෙහෙමයි සාංශ මම භාවනා කරනකොට සද්දයක් ආවා මට එක්කකේන්ති ගියා මට ආසාවක් ආවා. නමුත් මම සද්දයක් අහන්නේ බව දැනන මම ඇවිල්ලා බලනකොට ආනපානෙ බොහොම සාන්තව ඉන්නවා.
ආනෝයි ටික කියන්නේ ගැන ගුරුවරයා පැහැදිලිව දන්නවා. ඒ අතරමැද කොටසේ තියෙන අතරමැද කොට තියෙන පව් අහෝසි වෙනවා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ සංඛදම සූත්‍රයේදී විසිතුරු විදිහට විස්තර කරනවා. ඒක නිකන් කන් අඩි පැලෙන සයිස් එකේ. කන් අඩි පැලෙන සයිස් එකේ විස්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. මේ පණිස්වාංශයේ ඔය ශුද්‍ර මට්ටමින් කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවක ඒ ගාමිනී ගන්ධිටුවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට මෙහෙම එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදරව පිළිගන්නවා මේ අන්‍ය ආගමික කෙනෙක්. එයින් අහනවා මේ ඔබතුමාගේ ගුරුන් වහන්සේත් අනුගමනය කරන කෙනෙක්. ඒ කියන්නේ මේ දෝතක මානවකයා වගේ. ඇවිල්ලා අහනවා ඔබතුමාගේ ගුරුවරයාත් ඔබතුමන්ලට මේ හික්මීමක් උගන්වනවාද කියලා. එතන තමයි සාසනය කියන්නේ. ඔව් අපේ ගුරුන් වහන්සේත් අපිට හික්මවනානේ මම හරි ආසයි දැනගන්න ඕගොල්ලන්ගේ ගුරුන් වහන්සේ මොනවද උගන්වන්නේ කියලා. දැන් මෙයා ගුරුන් වහන්සේ නිගණ්ඨනාථ පුත්. ඒ කියන අපේ ගුරුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් ඒකාන්තෙන් අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් ඒකාන්තෙම අපාය යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. කෙරුවොත් ඒකාන්තෙන් අපාය යනවා. බොරු කේලම් හිස්සචන පරිසවචන නැත්තම් බොරු කීම කරන්න එපා. ඒකාන්ත අපාගත වෙනවා. මත්පැන් පානය කරන්න එපා. මත්ද්‍රව්‍ය පානය කාන්තෙන් අපාගත වෙනවා. කියලා ඒක සම්පින්නරේ කරනවා යම් බහුලං කරෝති තන්තං නීයාති. මොන අකුසල කර්මයේද වැඩියෙන් කරන්නේ ඒ අනුව අපායේ තීන්දුව වෙනවා කිය. යම් බහුලං කරෝති තන්තං නීයති. ඒක බුදුරජාණන් කියනවා ආනන්ද සාරිත ආනන්ද එහෙම බැලුවොත් එimhe කවුරුත් අපාය යන්න බෑනේ. අපි බහුල වශයෙන් කරන්නේ පව් නෙවෙයිනේ. දවසේ එකක් දෙකක් පව් කරනවා. අනික් වෙලාවට අපි නිකන් අහිංසක මිනිස්සුනේ අප්පා මං කියන්නේ නැද්ද මං ආන්නේ. ඒක නෙවෙයිනේ සමාදම් වෙන්නේ. අර කරපු පාව විතරනේ. අනේ ආනන්ද කදාහචි කරහචි ලෝකයේ උපද්දසි තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ඊ타මත්ම අන්ධකාර යුගයන් අතරේ ඊ타ම කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ හික්මීමක් උගන්වනවා කියලා බුදුහන්සේ නතර වෙනවා. එතකොට ආනන්ද සාංශ ඉදිරියට ගිහිල්ලා ධන බිම ඇනලා සිවුර සකස් කරගෙන වන්දනා කළා කියනවා ආනේ ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් සරුවචනාංශයේ උගන්වන ශික්ෂා උගන්වන්න කියලා. ඒතකොට දැන් අර ගාමිනිත් ඉන්නව අහගෙන කියනවා මමත් කියනවා ආනන්ද සත්තු මරන්න එපා. අපාගත වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කරන්න එපා. අපාගත වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යචාරය කරන්න එපා. අපාගත වෙන්න ඉඩ තියෙනවා. බොරු කේලම් හිස්සච කියන්න එපා. බොන්න එපා. හැබැයි දැන් බුදු කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරෝ කියලා දෙනවා ඔබ දන්නවනම් ඔබ සත්තු මැරුවනම් පුතෝ දැන් පටන් ගනින් සතිචරණේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. ඒ පව්කාරය ගොඩ දාන්න. සත්තු මැරුවා දන්නවනම් මොකද්ද ඔබ කරන්න ඕනේ? අබේ දානේ දීපං. අද්ද පටන් ගනින් කැතපට ගහපං. ගහවි යමුඩේ තදින් දීපේ පුළුවන් තරම් අබේ දානේ. සත්තු මැරෙන්නේ සත්තු බේරපං. මරන්න යන්න එපා. ඔබ හොරකම් කරලා තියෙනවා නම් දීපං දානේ. අසීමිතව දීපන් මේ වම් අතින් දීපු දෙය දකුණු අතට නොදෙන්නට දීපන්. අරක මේක බලාපොරොත්තු වෙන්න එපා. කරපු හොරකම නැති වෙන දන් දීපන්. ආයේ මේ ලබන ආත්මේ මේ ආත්මේ ඉන්දියාප්පන් දීලා ලබන ආත්මේ බුරියානි හම්බ වෙනවා කියන කතාව නෙවෙයි. එහෙමනේ අපිට මේ දානෙ උගන්නන්න හදන්නේ. ඔබ කරපු සාහසික හොරකම් ඇති වෙන ගෙවපන්. ඔබ කාමේ වරදොල හැසිරලා තියෙනවානේ. කාම වස්තුන්ට ආරක්ෂාව දීපන්. කාම තියෙන දීපන්. මොකද ඔබ දන්නවනේ මේකත් එක්ක ගියොත් කොහෙද යන්නේ කියලා. ඔබ බොරු කිව්වනම් කට වහගෙන හිටපන්. කට ඇරියොත් බොරුවක්. කට ඇරියොත් බොරුවක්. එහෙම නැත්නම් සම්පප්පලාප. පප්පප්පප්පප්පප්ප ගානේ සම්පප්පප්පප්පප්ප තමයි. සිනගත් එක්ක ඉඳලා කට පරිසම් කරගෙන ඉන්න පුළුවන් කියන එක බලන්න. දැන්වත් කට වහගනි. මත්පැන් පානය කෙරුවා නම් අවදි කරගන්න. මදේට පමාදයට හේතු වෙන මත්පැන් බොන්න එපා. අප්‍රමාද වේයන් අවදි වේයන්. එතකොට හිතපන් ආනන්ද කවදා හරි සත්තු මරුවා කියලා දන්න කෙනෙක් දැන දැක එයා අබේ දානේ දීලා යාට සන්තෝෂ වෙන දවසක් ආවොත් අනේ මෙච්චර සත්තු මරපම් මෙච්චරට අබේ දාන දීලා තියෙනවා. දැන් අර නෙගටිව් එක අයින් වෙලා පොසිටිව් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අර ගෙවිලා සත්තු මරපු ගානේ යා දාන්නවා ඊට වැඩිය දීලා. හොරකම් කරපෙක ඉක්මවල යන්න දන් දීලා.
එහෙම නැත්නම් කාම වස්තුන් වලට සම්පූර්ණ අරසාව දීලා කට පරික්ෂම් කරගෙන අවදියෙන් සතියෙන් සතිචරණය කරලා අන්නේ එදාට බුදු ආනන්ද බලපං කවුරු හරි ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා හග්ගෙඩියක් පිම්බොත් ඒ හග්ගෙඩියේ සද්ද කොච්චර ඈතට යනවද? ඒ වගේ මනුස්සයට සතුටක් එනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. මං ඒතර පව් කරලා තිබ්බා. බුදුහාමුදුරන්ට ශික්ෂාවක් කියලා දුන්නා. මං එතන ඉඳලා ඒක කරා. මං අද කරපු සත්තු ඝාතන ඔක්කොම ඉවර කරා. මම සත්තුන්ට මෙච්චර අබේ දානේ දුන්නා කිව්වොත් මේ පව් කරපු එක දිවි ලෝක යනවා ආනන්ද. මේක දන්නේ නැති එක අපින් කරලා අපාය යනවා ආනන්ද කියනවා. ඒ මොකද ඌ අර කරපු පව් ටිකමයි සමාදන් වෙන්නේ. බෞද්ධයා විතර ඒ වාගේ පව් සමාදන් වෙන જાතියක්. ඒකට බුදුරජාණන් කියන ආනන්ද මේක කෙරුවත් මේ මිනිස්සු අනේ සතෙක් නම් මැරුවා තමයි මං අපාය යනවා තමයි මං අපාය යනවා තමයි මං අපාය යනවා තමයි මං අපාය යනවා තමයි කිව්වොත් ඒක ඒකාන්තෙම අපායයි. මේකනේ මේ සදාචාරවාදීව අපිට උගන්වන්න හදන්නේ. ඒ මන්දිරට අපිත් අනිත් අයට කියනවා සෙල්ලන්නේ ඒ වුණේ මට අපාය ගිහිල්ලත් නැති අප්පා මං කරලා තියෙන අපරාධ වලට ඌත් ඒකමයි සමාදන් වෙන්නේ. ඇයි හත් දෙයියනේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවනේ. ඇයි හත් දෙයියනේ මේ නෛර්යානික සද්ධර්මයක් තියෙනවනේ. ඇයි හත් දෙයියනේ මේකේ යැපෙන සංඝයා ඉන්නවනේ. ඇයි හත් දෙයියනේ උඹට සීලේ තියෙනවනේ. අද ඉඳලා ගහපියක අමුඩේ ගහලා කරපියක දිගට හරහට හත්තුන්ට අබේ දානේ දීපංකෝ දන් දීපංකෝ බොරු කේලම් හිසචන නේතු කට වහගෙන හිටපංකෝ කාමවස්තු වලට මේ අර්ශව දීපංකෝ අවදි වයන්කෝ සතිවන්ත වයන්කෝ අරකම තමයි. Taman කරපු ප්‍රමාණය දැනගෙන බුදුන්ට පිං සිද්ධ වෙන්නේ ධර්මයට පිං සිද්ධ වෙන සම්නිගා පිච්චාම මේ මිනිස්සයා බුදුහාමුදුරුවෝ අදහන්නේ මොන වගේ පැත්තකින්ද කියලා හිතන්නේ. 1000ක් කපපු අඟුලිමාලට බුදුන් හමුනන බුදුනුත් කපන්න හිටියේ. අම්මා හම්බුනා අම්මත් කපනවා. ඔය දැන් ඉන ත්‍ස්තවාදී සම්බෝලෙටමදි මේ අඟුලිමාල. බුදුන්ගේ මල්ලි මන් අතර උනා පුළුවන් නම් අතර වෙයන් කිව්වා. ඊතරම තේරුණා මේ දෝතකට වගේ. මේ මටත් වැඩිය වේගෙන් යන බුදුහාමුදුරුවෝ කියනවා මට අඹාගෙන ගිහලවත් අල්ලන්න බැරි කෙනා මං නතර උනා පුළුවන් නම් නතර වෙයන් කියලා. ඔක්කොම ආවුද දාලා කිව්වා අනේ සාංශ මට ආර්යවෝ හරි කියලා දෙන්න. නතර කරන්න පුළුවන්. ඔය කරපු තියෙනම පව් සමා කරන්න පුළුවන්. අඟුලිමාල හාමුදුරුවෝ පැවිදි කරලා කොසල් රජුරු ආපෙලාවක මේ ඉන්නේ අඟුලිමාල කියනකොට කොසල් රජුරනේ ඒ වෙලාවේ කාපියව බඩේ ලියන සයිස් එකට මේ ෂූටින් ඩයරියා සූගල බඩේ යන සයිස් මේ අඟුලිමාල ඉතින් බන්දුල මල්ලිකාව මේ හැදුවලු මේ අසද්දෘස දානයක්. පන්තියක් මහරහතන් වහන්සේලා පන්තියක් ඇත්තු මුතු කුඩාලා නින්දැද්දි රාජකන්‍යාව 17 දාලා දෙපැත්තෙන් හඳුන් අඹරන ගමන් පවන් සල්න ගමන් රාජභෝජන රත්තරන් භාජන වල දීලා කාටවත් කරන්න බැරි එකක්. ඉතින් හිටියේම ඇත් කාලේ 500 ඇත්තු. ඒ නිසා රහතන් වහන්සේලා දැන් බුදුරජාණන්සෙත් වයින්නවා. අනේ මේ එදා උදේ වෙනකොට ඒක ඇතෙකුට පිස්සු වැදුනා. මන්ද කිපුණාලු. දැන් මල කිඩියයි දැන් ගිලා කැලෙන් එතෙක් ගෙන්නයි. ඊට පස්සේ බුදුරජාණන්සේ කිලි කරන්නේ සාංශ මේක අඩුපාඩු නැතුව මේක කරන්නත් ඕනේ මෙච්චරමයි ඉන්නේ ඇතෙක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් මේ අඟුලිමාල හාමුදුරුවෝ පිටිපස්සෙන් යන්නේ කළු කුඩේ අල්ලන්න. අර කුක්කා වගේ හිටියලු මෙහෙම කරගෙන. මොකද දන්නවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. අසද්දෘස දානේ සම්පූර්ණ වුණාලු. ඊට පස්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්නා අඟුලිමාලට. මේ මෙච්චර ලේ පිට කපපු මිනිස්සයා සීලම පව් සමාගරෝ. ඉතින් කමාරු අහනවා ඇයි හත් දෙයිනේ බුදුහාමුදුරුවෝ පළවෙනි මිනිහා කපනකොටම ඔක් ගෙරුවා නම් එමෙ ඉතුරු වෙනවනේ. බෑ මේ පව වුණත් කරලා පුහුණු කරන්න ඕනේ. මං කියනවා මට බයිනව මන් දන්නවා ෂුවර් කපනවා නම් 1000ක් කපපන් උඹට නිවන් දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ ගෙදෙට්ට එනවා. තොපි එකෙකුටවත් කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ. කරන දේ චපලයි. ඒක කරනවා ඊට පස්සේ මේක කරනවා ඊට පස්සේ මේක කරනවා කොරලා අන්තිමට වන්නට බඩනට තොවියකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. මැරෙන්න ගියාට පස්සේ විරිත්තගෙන මැරෙන්න වෙනවා. හුස්ම ගනිලා එක දිගට අඩිය තියපල්ලා එක දිගට ඇත්තාන්ට ගිහලා හැන්දෑව ගන්දර වන්දනා කරනකොට ගාතාව කියපියව 100න් බුදුමාකාර තෙදක් තියෙන්නේ. ඒක සති චරණය. ඒක නිකන් මේ කුල්ලෙන් වහලා මුල්ලේ තිබ්බ එකක් නෙවෙයි. ක්‍රියාශක්තිය.
එළියට දාලා වැඩ ගන්නවා. ඉතින් සතිචරණේ කියනකොට කියන්න සිද්ධ වෙනවා මේ ලෝකේ තියෙන හැම රූප ධර්මයක්ම සතිචරණයට ලක් කරාට පස්සේ ඉවර වෙන්නේ ආකාශේ. ඒ රූප සියල්ලම ගෙවෙනවා. තීන රූපේ ඔක්කොම දැනගත්තට පස්සේ හැම රූපයක්ම තියෙන අවකාශයේ පාවෙමින්. නොදක ඉන්න බැරි වෙනවා. ඉතින් දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් රූපේ මම වශී කරගත්ත දැනගත්ත අවකාශයට ගියා. එතකොට මේ චීන දේවල් වල විවේකයේ ඉතුරු වෙනවා. ඒකට ලොකු සාංශේ විශ්‍රාමයේ කිව්වා. බුදුරජාණන් වහන්සේ හුදේකලාව කිව්වා. අපි දවස පුරාම කී දෙනෙක් විවේකේ කඩනවද කියලා බලන්න. කී දෙනෙක් අපේ විවේකේ කඩනවද කියලා බලන්න. ගෙදරතොර ඉන්නකොට විවේකේ කඩනවා කියලා අහන දෙයක් නැහනේ. අපි රේඩියෝ සල්ලි දී වලටනේ ගේන්නේ. ටෙලිවිෂන් සල්ලි වලට ගේන්නේ. ඉතින් ආය අහන දෙයක් කියන රූප වාහිනී. ශබ්ද වාහිනී. අල්ලපු ගෙදරටත් එක්ක වෙන රේඩියෝ එක දැම්මේ නැත්නම් රේඩියෝ එකක් වැඩක් කිය අප්පා. ඊට පස්සේ ගන්ධ වාහිනී සැප පහසු දන් දෙන කොට මෙට්ට වාහිනී මේ මිච්ඡරණ ගියක් හදනවා කියලා කරන්නේ. ඉතින් ඒක නිසා ඒකෙන් දැද්දී මම අර ඉස්ලාම් දාස කිව්වාගේ සම්බාදෝ ගරාවාසෝ රජාපතෝ. ගිතරතර වාසේ නම් ගණ්ඩම දෙන්නේ ඒක දූවිලි පිරිච්ච වැකිච්ච දෙයක්. අබෝකාසෝ පබ්බජ්ජා. මේකත් නිකන් හිතෙනවා ඇති මේකත් ගියක් නැද්ද කියලා. ගියක් වගේ තමයි නැති වෙන්න දෙයක් නැහැ. මේකට කියන්නේ ශුන්‍යාගාරික වෙන කාමභෝගීන්ගෙන් හිස්. කාමභෝගීන්ගෙන් හිස්. මේ වෙනකොට කොළඹ නගරයට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ බොනේ බොනවා ක්ලබ් යනවා මල සෙල්ලම් ඉති ඕකනේ දිනු කරලා දෙන්නම් කියලා මේ දේශපාලනඥයෝ අපිට පොරොන්දු දෙන්නේ. ඇති වෙන්න පස්පව් කරන තැන හදලා දුන්නා නම් අන්න වැඩි. ඉතින් එහෙව් එකේ විවේකයේ කරන තැන විවේකයේ කරන අගේ කරන අම්මා කෙනෙකුට දරුවෝ කැමති වෙයිද? විවේකයේ අගේ කරන දරුවෙකුට අම්මලා කැමති වෙයිද? කවදාකවත් කිසాగෞතම කෙනෙක් පහළ වෙලා නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරී යස්සයන් ඊදිසෝපති කියලා මේ බුදු වෙන්න යන සරුවචනාන්ත වෙන්න හදන සිද්ධාර්ථ තාපසයන් අනේ මෙවැනි ගතිගුණ ඇති දරුවෙක් ඉන්න අප්පා නිවුනා වෙනවා අම්මා නිවුනා වෙනවා බඳපු ගෑණි නිවුනා වෙනවා කියලා කිසాగෞතමි නිබ්බුත පද කියනවා. මහා ලොකු පේන්නේ නැහැ. නමුත් මේ ඇවිස්සින බ්‍රේක් ඩාන්ස් දාන ජෑස් මියුසික් නටනේ උන්ට උඩපයින් ඉලන්දාර කෙල්ලෝ ඉන්න ලෝකේ නිබ්බුතානෝන මා සානාරි නිබ්බුතානෝන සාපිතා කියලා කියන්නේ මොන්න තරම් දර්ශනයක් තියෙනවද තාම බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. මේ බුදු වෙන කෙනා මේ. අපි දවසකට කී දෙනෙක් විවේකේ විනාශ කරනවද කියලා බලන්න. මම මේකත් කියනවා බෑ. ඔයගොල්ලෝ නැති නිසා ගෙවල් වල මිනිස්සු කොච්චර සන්තෝෂෙන් ඇද්ද කියලාද? අනේ මේ හොල්මන් ගෙදර තිබ්බනම් අපිට අරග කරපම් මේක කරන්න එපා අරකයි මේකයි කියන නැද්දකින් මේ දවස් 10 7 රිට්‍රීට් එක 10ක් තිබුණා නම් කොච්චර වටිනවද කියලා උන් අපිට ස්තුති කරනවා. මේ මල හොල්මන් ගෙදර තිබ්බනම් හැම එන්න මගුලට මැඟිලි ගහනවනේ. එසා මේ නිස්සාරණ වල සෑහෙන පිං සිද්ධ වෙනවා. අපි හිටියානම් බලන්න මේ වෙලාවේ මොනව කරයිද? මේ වෙලාවේ කාගෑරි මගුලකට ඇඟිලි ගගා ඉන්නවා එකනේ කරන්නේ. කුලයා කෙරේ වාසය කියලානේ ගණයා කෙරේ වාසය කියලා කියන අපිට කොහොමඩක්වත් පිරිසක් එක්ක ඉන්නකොට කොනිත්තක් නැතුව විරිත්තක් නැතුව පැවුරු ගන්න නැතුව ඉන්න බෑනේ. හිටියොත් මුන් අපිට ගල් ගන්නවා. වැඩේම උතෝ මාව කොනිතුමේ මන්තෝ කොනිතෝ. උතෝ මගේ පිට කාපේ මන්තෝගේ පිට කාන. ඔච්චරනේ සදාචාරය කියන්නේ ඔච්චරනේ ශිෂ්ටාචාරය කියන්නේ වෙන මොකද්ද? ඉතින් ඒ නිසා මේ හුදකලාව, මේ විවේකය, මේ විශ්‍රාමය තෑගි දීලා පුරුදු තියනවාද? තෑගි දීලා පුරුදු තියනවාද? ඒ නැති නිසා තමයි යත් එක වහගත්තත් මේ හොල්මන් ඇවිල්ලා අපිව කලකොල අතාරින්නේ. ඒකයි සද්ද නැති වෙනකොට අපිට බය හිතෙන්නේ නිස්සද්ද භාවයට. ඒකයි විවේකයට බය තියෙන්නේ. ඒකයි මේ අවකාශය රූප ධර්මයන්ගේ ගෙවීම එනකොට පාළුයි තනිකමයි නිදිමත වෙනවා බෙල්ල කඩා වැටෙනවා අනම්මනම් මේ දෙල්ලන් ටික ඔක්කොම තියෙනකොට බුදුරජාණන් සඳහන් කරලා තිනවා
මං කියන්නම් දෝතක උඹ ළඟ නැති දෙයක් නෙවෙයි මම මේ කියන්නේ. උඹ ඔය හුදේකලාව තේරුම් ගනින්. ඔය රූප ධර්මයන්ගෙන් ගෙවුතන තියෙන අවකාශයේ තේරුම් ගනින්. ඒක livel ඒක බාධා වුණා කියලා හිත නරක කරගන්න එපා. සතිචරණින් ඒ බාධා වුණාට පස්සේ ආයෙත් අර තමන් හිතපු විවේකීට වරෙන් බලනකොට විවේකීට මොකුත් වෙලා නැහැ. මම හිතන්නේ මේ වැඩමුළුවේ 4-5 දෙනෙක් මේක ප්‍රකාශ කරා. හිත පිට ගියා. මං ඔබාන්ති කියපු නිසා කලබල වෙන්නේ නැතුව ආපහු ආවා. එළ බලන්න ආනපනෙ එහෙම තියෙනවා. කලබල වෙලා නැහැ. ඒක දැකපු දවසේ පේනවා යකෝ මේ ආනපනෙ නැත්තම් මේ මැද කැල්ල මේ විවේක කැල්ල නිවන් දැකලාමයි තිබිලා තියෙන්නේ. අපි දන්නේ නැහැ. බුදුන්සේ දේශනා කරනවා මහා ගැඹුරු මුහුදේ උඩම කෙළවර කැළඹිලා හුලඟට වාදහරාවලට යටම කෙළවර කැළඹෙනවා තිමේ පිංගිල මහා පිංගිල ආදී විශාල මච්චියෝ නිසා මැද කැල්ල කවදාවත් හෙල්ලෙන්නේ නැහැ කියලා. කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිතෙත් මැද කොටස පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨ මහණී හැම කෙනාගේම හිත ප්‍රභාස්වරයි. ওই පිට ලෙල්ලේ තමයි ඔය කැළඹිලි තියෙන්නේ. අපි ඉතින් පිට ලෙල්ලේ තමයි ඉන්නේ. අරක වැරදුනා මේක වැරදුනා තොට එන ගහවිය. ඕකනේ ඉති වැඩි. ඉතින් ඌව කරගෙන ඉඳි කාටවත් හම්බෙලා තියෙනවා යාර මැද කැලේ කලබලයක් නැතුව තියෙනවා කියන එක දැක්කත් කියනවා ආපොයි වෙන්න බෑ. වෙන්න බෑ. මෙච්චර කලබල තියෙදි පිටතට මැද නම් එහෙම තියෙන්න බෑ. ඒ පිට කක්ක ටිකක් ගෑවිලා තිබ්බා හිතනවා ඔක්කොම කක්ක ගුලියක් කියලා. පිට පොඩ්ඩක් මලකඩ කාපුවම හිතනවා මලකඩ කාලයි කියලා. ඉන්සීරිවාන ජාතකේ අත්තම් ඇවිල්ලා කියනවා අනේ මේ දරුවට මේ වලලු දෙකක් දෙන්න මේ තඹක්ක මුට්ටියක් තියෙන මේ කරන අනේ පුතේ වලලු දෙකක් දීපන් මේකේ බේරෙන්න බෑ කියලා. කක්ෂපුටියා ගිහිලා ඕඩ හාරලා බලපන් යකෝ දඹ රත්තරම් පිට ලෙල්ලේ තන්නි කර මලකඩ කාලා මූ දැනගත්තා මේක දෙන්න කිව්වොත් සෑහෙන දෙන්න කියලා අයියෝ මේ තඹක්ක භාජනයකට මොන මලකඩ මේ වලලු දෙනවද මං එනකොට කැඩලා තිබුණත් වලලු තියන්න දෙන්නම් මං ඉන්නම් ඕක ඔන්න වැත්තක දාන්න වැඩක් නැහැ කියලා. ඒත් එක්ක මේ යනවා සීරි වාණිජ මහා බෝසතාණන් වහන්සේ එයත් වල්ලු විකුණා. අර කෙල්ලක මැරෙන්න ගහනවා අත්තම්මා වලු දෙයක් කරන් දීපන් අත්තම්මා වලු දෙයක්. ඉතින් අර අම්මා කියනවා මොකද පුතේ කරන්නේ? උඹේ අම්මත් නැහැ තාත්තත් නැහැ. මම හදා ගන්න අර මනුස්සයා බෑ කියනවනේ. ගිහිල්ලා එනකන් හිටපන්. අනේ ඊට පස්සේ ඔන්න තේරිවාණි දෙනකොට මී කෙල්ල ආයෙ යටි ගිරියෙන් කෑ ගන්නවා බාල ගිරිය දෝතේ හැදිලා වගේ. ඉතින් ආයෙත් ගිහිල්ලා කියනවා අනේ පුතේ මේමයි කෙල්ල බේරපන් මේ තලිය අරගෙන කීයක් කර දාන හිරපුවා හොරලා බලන විතරයි කරන්නේ. ඉදි කට්ටේ හොරලා. බුදු අම්මේ අම්මා මේකේ වටිනාකම කොච්චරද කියන්නේ. මේක තනි මේ දඹ රත්තරන්නේ. මගේ වලලු පෙට්ටියම දුන්නත් මදි කියලා. ඉතින් අම්මා කියනවා අනේ පුතේ ඔය ඔබ ඔන්නේ ඉස්සලා අපි එක්කන කිව්වේ ගණ්ඩ දෙයක් නැහැ කියලා කැඩිච්ච වලලු දෙකක් දෙන්නම් කියලා. මෙන්න මේක ගණින් කියලා ගණ දෙනෝ කරනවා. කක්ෂපුටේ යන්නේ ආපහු එන්න බලාගෙන දැන් අම්මට පොඩි හෙට්ටුවක් දාලා ගන්න පුළුවන් නේ. හැරිලා එනකොටම පේනවා සීටි ජයවිලක බිස්නස් එක කරලා ගිහලා. ඒක නෙමෙයි කතාව. මේ තඹක්ක වාජනේ නැත්නම් මේ මලකඩ කාපු වාජනේ රත්තරන් කියලා දැනගන්න මුළු එකම පලිප්පිය දාන්න ඕනේ නෑනේ. මේ පොඩි පහුරු ගන්න විතරයි ඕනේ. ඒ වගේ අපේ තියෙන පින මතුවෙන්නේ. අපේ තියෙන මේක මතුවේ විවේකීදී ඕනේ. තමන් මම බුදු වෙලා ඇවිල්ලා තියෙන කියලා හිතා ගන්න. මට ඕනේ අකුසලයක් කළා සතුටුමත් වෙන්න පුළුවන් කියලා හිතා ගන්න. මයි බෙල්ල කඩලා ගියත් මට පිළිකාවක් ආවත් මට කැස්ස ආවත් මට වැස්ස ආවත් මට හිතවිලි ආවත් සතුටුමත් වෙන්න පුළුවන් කෙනෙක් ගත්තා නම් ඒක පේනවා කාන්දන් වුණාට පස්සේ කාන්දන් කෑල්ල උතුරට හැරෙන එක වළක්වන්න බෑ. ආයි මොන කරන්නේ? පොල් ගිරියක් වතුර දාපුවම ලැබු පැත්ත උඩ එනවා. ඉතින් අවක වළක්වන්න පුළුවන් කාටවත් අල්ලගෙන හිටියොත් අල්ලගෙන ඉන්න කට්ටිය. කොහොමඩක්වත් උඩ එනවා. ඉතින් ඒ පින පඬිස්සංශ අනුමෝදන් කරනවා. මට මහා ලොකු සෙල්ලම් එපා. උඹට සතිය අවශ්‍යයි. උඹලගේ දැන්නමක් තියෙනවා. මේක ක්‍රියාවත් කරලා බලපන්. මේක දාලා බලපන් අරකට මේකට කියලා. අන්න එදාට තේරෙන්න පටන් අරගනි. එහෙම කියන ගුරුවරයෙක් මිස අපි අම්මලා තාත්තලා කවදාකවත් දෙන්නේ නැහැ. ඒ අර මැඩම් මොන්ටිසෝරි එක නැත්තම් ඒ මුල් ළමාවිය පිළිබඳව නැත්තම් ප්‍රී ස්කූල් උගන්නන්න ගියේ මෙයා කියලා තියෙනවා the child born with the psychology of world conqueror. ඒ ඉපදින්නේ මම ලෝකේ ජය ගත්තයි කියා ගන්න හැම ළමයෙක්ම. වැඩි කල් යනකොට ලෝකේ ජය ගන්න තියා ඌට ඇඳ ගන්න ඇඳුම නැති වෙන තරමට බංකලොත් වෙනවා. මොකද ඇතුළු කරන ජනතාව නෑ බෑ කියන ජනතාව.
සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් කිව්වේ අග්ගෝ හමස්මි ලෝකස්මින් සෙට්ටෝ හමස්මි ලෝකස්මින් කියලා. මේ මැඩම් මොන්ටිසෝරි කියනවා හැම ළමයෙක්ම උප්පත්තිය බෞද්ධ බුදුහාමරගේ උප්පත්තිය වගේ මේ ළමයාගේ මේ හැකියාව විනාශ කරන්න මේ ශිෂ්ට සමාජයේ මොන විදියට උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැයට කසපාර 300යි දෙනවා. අපි නොදැන අපේ දරුවන්ට කොච්චර මේ වැඩේ කරනවද කියලා. ඒ හේතුව මොකද අපි ළඟ සතිචරණේ නැහැ. සතිචරණේ තියෙන අපි කවදාකවත් කාට පොළු දාන්න යන්නේ නැහැ. කියනවා ඕක බැරි වුණාට ඔබට තව එකක් පුළුවන්. ඒක බැන්නම් තව එකක් පුළුවන්. අනේ කරන ගිහිල්ලා මු එක පැත්තකින් ජයගත්ත ගමන් අනික් සේරම ජය ගන්නවා. තොටිලි වැටෙන් පණින පුතා ලෝකෙම කඩලු පැනගෙන යනවා. උට මේ තොටිල්ලේ වැටපණීක විතරයි උගන්වන්න ඕනේ. ඒකට සතිචරණිය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දෝතක පරිබ්‍රාජකයට දැනටමත් උඹලා ඒ තියලා තියෙන ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබෙන මේ විවේකය, ඒක විවේක ಜಾති පහක්, නිරෝධ ಜಾති පහක් පරිසම්මදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. විස්කම්බන, තදංග, සමුච්ඡේද, පටිපස්සද්ධි සහ නිස්සරණ කිය. අපි නීවරණ නැති වෙච්ච හිතකට අපි කියනවා විස්කම්බනේ වෙලයි කියලා කෙලස්. එතකොට තේරෙනවා මේකේ හැකියාව. උදග්ග චිත්තම්, පසන්න චිත්තම්, කල්ල චිත්තම්, මුදු චිත්තම් කියලා කිලෝරක් කරගන්න බෑ ඒ හිතක තියෙන ප්‍රභාව. ඒකට යට ක්ෂණ මාත්‍ර වශයෙන් තේරෙනවා මට සතිය පිහිටියා. මම දැන් දන්නවා සතිය තියෙනවා කියලා. මම දන්නවා මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා මම මොනවක්වත් දන්නේ නැතුව හිටියයි කියලා. මම දන්නවා පොඩ්ඩකට ඉස්සෙල්ලා මම ඉතින් සද්දක හිටියේ කියලා. හොඳටම දන්නවා සතිය පිහිටියයි කියලා දාන්න. අන්න ඒ චිත්තක්ෂණේ සතිය පිහිටපු චිත්තක්ෂණ නෙමෙයි සතිය පිහිටියයි කියලා දන්න චිත්තක්ෂණේ යට තියෙනවා මේකේ කිසිම කෙලෙසයක් නැහැ. රාග ద్వේෂ මෝහ නැහැ, අතීත අනාගත නැහැ. මේක සමාදන් වෙලා මෙයාට හිතුනොත් මේකයි ගැලවුම් මාර්ගෙ මේක යතුරුහිල මේක නැවත කරන්න ඕනේ කියලා. එතකොට දෝතක වගේ ඉතින් යනවා 70ම ගණන් ගෙවාගෙන සමුච්ඡේද වශයෙන් මේ తాවකාලික කෙලෙසටපත් කළා නෙවෙයි සමුච්ඡේද වශයෙන් ඉවර කරා. ඒකට අපි කියනවා මාර්ග ඥාන කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වගේ. ඊට පස්සේ මේ මාර්ග ඥානියත් එක්කම නිකන් ගින්න නිවුණා දඹු ඉතුරු වෙලා තියෙනවා. ගින්න නිවුණා අඟුරු ඉතුරු වෙලා තියෙනවා. අන්නේ ඉතුරු වෙච්ච අඟුරු වලට වතුරක් කරනවා වගේ තමයි පටිපස්සද්ධි ඥානෙ. ඉතින් ඒක 4 සැරයක් කරකවන සෝවාන් වෙනකොට එක සැරයක් නෙමෙනවා ආයේ වතුරක් කරනවා. අපි මිනිහක් පුච්චවට පස්සේ උදී පාන්දර කියලා පිරිත් වතුර දාන්නේ. ඒ වගේ 4 සැරයක් වුණාට පස්සේ නිස්සරණ විවේකී ලැබෙනවා. නිරෝධය ලැබෙනවා. ඉතින් ඒකේ මූලික දේ තමයි තදංග නිබ්බුතිය කියන එක. මෙතන එක්කෙනෙක්වත් නැහැ ඒක නොවිඳපු අය. ඒ අනෙක් කක්කාවෙන් ඒක වෙන් කරගන්න දන්නේ නැති නිසා අර කක්කයි මේකයි එකට දාගෙන ඒකිනකොට බය වෙලා ආගියතක් නැති උනායි කියලා කලබල වෙලා ආයෙමයින් අනෝ සාංශ කක්කා පැකට් එකක් හොයාගන්න කොහෙද මේ මට මෙන්ටියක් තනිකම දෝෂයක් බයක් දැනනවා කක්කා පැකට් විකුණන තැන් තියෙනවද කියලා. ඉතින් මං කියනවා සුපර් මාකට් වල මාත් යනවා හැමදැනම තාම නැහැ හම්බුනේ කක්කා පැකට් ගන්න නැහැ. ඉතින් ඒක අඳුනගන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්තිම ඒ කියන්නේ ඒ නිගමන ගාතාවේදී සර්වචනසේ සඳහන් කළ තිනවා ඔය සති සම්පජඤ්ඤයෙන් ඔබ දැනගෙන තියෙනවනේ යමක් හරි. ඒ කියන්නේ යංකින්චි සම්පජානාසි. මනානෝනේ ඔබ දැක්කනේ. ඒක කියන නැචරල් සිලෙක්ෂන් කියලා. ඒ හරිදී විතරක් තෝරපන්. හරියට මුං ඇට වෙලී ගලවම් කරලා දාන්න පරියන්න පරිය කවදාකවත් ගල් කැට වලට ගහන්නේ නැහෙනි. උක් ගහන්නේ ටක් ගාලා මුං ඇටේටනේ. එකට එක දාලා ගහන්න බෑන්න, එකට තුන දාලා ගහන්න බෑන්න. වැලිත් එක්ක කලවම් කරලා මුං ඇට පරිය ටක් ගාලා ගහන්නේ මුං ඇටේට විතරයි. අපිට මුං ඇටේ තේරෙන්නේ නැහැ, වෙලියට තේරෙන්නේ නැත්නම් තියුන හොට කඩනවායි කියලා වැලි දාපු එකට බයිනෝ. ඒකයි කියන්නේ ඌරන් ඉදිරියට මුතු දාන්න එපයි කියලා. ඉතින් ඒක නිසා හරියට දන්නවනම් පික් කරන්න. හරියට දන්නවනම් මේකට ගහන්න ඕනේ කියලා ඒකට කියනවා the glimpse කියලා. කොයි දේ තිබුණත් මෙන්න මෙතෙන්ද ගහන්න ඕනේ කියලා දාන්න. ඒක පැවුලෝගේ පරීක්ෂණෙත් තියෙනවා. ඒක දහජාසයක් එක මේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. ගන්නත් බෑ එහෙම දෙයක්. ඒක තියෙනවා ඇඟේ. මේ අනුන් දීපු කුණු හරප ඉගෙන ගන්න ගිහිල්ලා අර ඇඟේ තියෙන එක නැති වෙලා. අපේ බොඩි නොලෙජ් එක නැති වෙලා. අර මිනිහා අහවල් තැන මේක හොයාගත්ත මේ මිනිහා මේ තමයි මට තිත්ත කුණු හරපෙන් බයිනවා මං ඒ දවස්වල ඔය විද්‍යාඥයන්ට.
මොන මගුලක් දප්පා. අතන වෙතර ඉගෙනගෙන ෆෝමියුලා පත්‍රේ දාගෙන පිටුවල දාගෙන අපි කටපාඩම් කර මේ කිසි අදාළතාවයක් නැති එකක් නේ. බහුව ඉතින් නරක හුඟක් කුණු වර්ප ඉගෙන ගත්තා දෙමළෙමුත් ඉගෙන ගත්තා මේ බනින්නව. ඒක තියෙනකන් Tamange දැනුම එන්නේ නැහැ. ඒ සති චරණේ එන්නේ නැහැ. ඉතින් ඔබ දන්නවනේ සම්පජානාසි මෙතනින් එතෙන්න මාරු වෙනකොට කොහොමද තඩ මාරුව? සතිය කියලා කියන්නේ එක ඉරියව්වක ඉන්නකොට තියෙන එකට සතිය කියනවනම් ඉරියව් මාරු වෙනකොට අරමුණ මාරු වෙනකොට මොකද වෙන්නේ කියන එක සති චරණය. ඒක සම්පජඤ්ඤය කියලාත් කියනවා යෝනිසමංස්කාරය කියලාත් කියනවා. ඒක නිසා ඒ උඹලා දැනට දන්නේ මේ තට්ටු මාරු වෙනකොට පියවරෙන් පියවරට යනකොට සක්මණින් පරියන්කයට යනකොට කෑම කනකොට දුවනකොට පයින්නකොට දත් මන්දිරකොට අරමුණු මාරු වෙද්දි තියෙන සතිය ක්‍රියාශක්තිය. අපි ඒකට සති චරණී කියලා කියනවා. අන්නේ සති චරණේ ඔබ සම්පජානේ දැන් දන්න කෙනෙක් ඒක උද්ධං අදෝ තිරියං මජ්ජේ බහුලීගත කරපන්. මුලක් දැකපන් මැදක් දැකපන් අගක් දැකපන් උඩක් දැකපන් පල්ලෙහාක් දැකපන් උද්ධං අදෝ පාද තලා කිව්වා වගේ මුළු හැම එකේම අජ්ජත් වශයෙන් බහිද්ද වශයෙන් මුල වශයෙන් අග වශයෙන් සමුදේ වශයෙන් වය වශයෙන් අර යොදා බලන්න කියන. ඒක නිකන් මේ වෛද්‍ය වෘත්ති ඉවර කරාට පස්සේ ආව ස්පිතාල වලට ගිහලා පුහුණු කරන්න ඕන. ඒ පුහුණු කරනකොට හැම ලෙඩෙක් ආවටම ගිහිලා කටයුතු කරලා ඒ දේ කරන දේ අර පොතේ පන්ති කාමරේ ඉගෙන ගත්ත දේ ඒ ක්‍රියාශක්තියට දාන එක චරණ ශක්තිය කියලා කියන්නේ. චරණ ධර්ම කියලා කියන්නේ. සති චරණය කියලා කියන්නේ අපි මේ වඩන සතිය දැන් ඔය හෙට ගෙදර ගිහිල්ලා හෙට මේ වෙලාව වෙනකොට මොකද වෙන්නේ බලන්න. අනේ තිබ්බ තැනක් හොයන්න නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට ඔඩොක්කේ තියන්න නැගිට්ට වගේ හොක් ගාලා වැටෙනවා. ඊට පස්සේ ගෙදර ගියාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ගේට්ටුවෙන් එහා පැත්තේ අමුතුම ලෝකයක් නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ අනේ මට එන්නේ හිතෙනවා මට බය වෙනවා. එතකොට මං ආයෙත් ආවොත් මේ හොල්මන් විවරයි. ඇයි මේ පැනලයන්ට තැනක් නැතුවට නෙන්නේ ගෙවල් වල ඉඳගෙන සතිය වඩා ගන්න බැරි නිසා මෙහෙ එනවා. මේ ආපුවම මඩ පිස්සු හැදෙනවා. මං ගල යනවා ඵලයන් ඉඳ ගියාවිලම් ඵලයන් රෙට්ටිටි කියනවනම් රැයක්වත් ඉන්න දෙන්නේ නැහැ. එළවලම දානවා. එමුදාට චරණේ නැහැ. මෙතන ඉන්නකොට තියෙනවා. එළියට ගිහම අර වතුර දහහක් ඇදලා කලී බින්දා වගේ. ඉතින් අන්න ඒ චරණය දුන්නා නම් ඒ සම්පජානේ උද්දං අදෝ මජ්ජේ තිරියං මුල මැද අග උඩ යට සරස ඊට පස්සේ අපි කියාවි ජීවකයා වගේ කොතනද සතිය පිටවන්න බැරි කියලා. ඉතල සතිය පිටවන්න ඉරියව්ව අහනවා, නහය වමද කියලා අහනවා, දකුණද කියලා අහනවා, පිම්බීමද හැකිලීමද කියලා අහනවා, මේ කොණ්ඩේ පීර්ලා වාඩි වෙනද කියලා අහනවා. නානා ප්‍රකාර අහපු නැති ප්‍රශ්නයක් ඇත්තේ නැහැ ඔය සමටන් සුද්ධ කරනකොට. අන්තිමට අහනවා උඩ හිටියත් බෙම හිටියත් ඇවිද්දත් කොයි දේ කෙරුවත් තිත්තං චරන්නේ සින්නෝවා සයානෝ වායවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිද්දත් නිදාගත්තත් සතිය අදිෂ්ඨාන කරපන් ජීවිතේ බ්‍රහ්මයි. දෙවන්නේක් නැහැ. කාලයට අහු වෙන්නෙත් නැහැ. දේශයට අහු වෙන්නෙත් නැහැ. ඒක අපි ක්ෂණ මාත්‍ර වශයෙන් දැන් විඳලා තියෙනවා. ඒක හැම ඉරියව්වෙම හැම තැනකම සතිය තියෙන ඇත් එක්කයි නැති ඇත් එක්කයි. කිසිම මායිමක් කරන්නේ නැතුව. ඒක නිකන් අනායාසයෙන් කරන විදියට. ඒකට කායිමත් අහන්න යන්න එපා. කොපි කරන්න යන්නත් එපා. කිසිම කෙනෙක් එහෙම දෙන්න පුළුවන් කෙනෙක් මේ අහල පහල අහල හත් ගමක නැහැ. ඒක ඔක්කොම දන්නවා සතිය වට්ටන හැටි. අපි කියනවා ඔබ වට්ටපන් මං හදනවා. මේ බුරුමේ හරිම ප්‍රසිද්ධයි පිට්ටයින් ඩයින් කියලා නැත්නම් ටම්බ්ලින් කෙලි කියලා තියෙන. පයින් ගහපුව නැගිටින පෙන්ගුයින් කෙනෙක් අර පාරයි ඉන්නේ කියලා විකුණන්නේ. කවුරු පයින් ගවුවත් ඒක හෙල්ලිලා කෙලින් වෙනවා. එතෙන් හුලඟකට පහන් දැල්ලකට පිඹින්න බලන්න. පිඹිනකන් නටනවා ඉවරෙච්ච ගමන් කෙලින් වෙනවා. අපේ හිතත් ඒ වගේ නොසලෙන එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනට ගියාට පස්සේ උද්දං තිරියං මජ්ජේ සරසං හැම තැනම යොදා බලන්න. ඒක මේ බෞද්ධ ස්ථානවල විතරයි එහෙම ගන්නෑ. මේ සති කියන එක සාර බහුම ධර්මයක්. ඒක විශ්වගත ධර්මයක්. ඒ පටන් ගන්නකොට මේ වගේ තැන්වල ඉඳලාකට හැම තැනදීම යොදලා බලන්න කියනවා තං විදිත්වා සංඝෝති ලෝකී. මේක තමයි සංඝ කියන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. භාවනා කරන්නන් අතර සංඝයා අතර සමගිය වගේ අපි හැම කෙනාම අපේ අත්දැකීම් හදා බෙදා ගන්නවා. හැම කෙනාගේම අත්දැකීම් මගේ අත්දැකීම. ඒක සත්‍ය පවුලේ අත්දැකීම. ඒසට අපිට පේනවා බුදුහාමුදුරු එදා ඒ බුද්ධ කෘත්‍ය කරලා පිරුණම් පෑවට අපිට කිසිම හානියක් වෙලා නැහැ. මේක තියෙනවා අපිට තියෙන්නේ ඒක
උද්දීපනය කරලා පෙන්වන එක. එහෙම නැත්නම් අපි කියනවා උත්ප්‍රේරණය කරලා පෙන්වන එක. එකෙක් පෙන්නපුවාම මේ රැළියේ ඉන්න අනිත් ඔක්කොටම ලැබෙනවා ආනිසංශය. ඒක නිකන් මේ පුද්ගලික එකක් නෙවෙයි. අතත්‍ය අත්දැකීම පුද්ගලික අනේක මානව අත්දැකීමක්. ඉතින් ඒක ඉස්සෙල්ලාම පහනපත්තු කළා තියලා තමයි බුදුරජාණන් පිරිනවම් පෑවේ අපිට තියෙනවා. ඊට පස්සේ ඒක අතින් අතට යන ඔලිම්පික් පහන වගේ දිගට ගෙනියන්න ඕනේ. ඒකට මට සුදුසු කන්නේ මන් දන්නේ නැහැ කියනවනම් මං කියන්නේ නොදකින් නොපතන් නොදෝමකි. මට පේන්නවත් එපා එහෙම කෙනෙක්. එනතම මේක මේ පහන ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් කියනවා භවය මකාසි තණ්හන්ති. ඒකට යාට මේ තෘෂ්ණාව කියන එක අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් වගේ ඕකත් දෙයක්ද කියලා හිතනවා මේ. අවිද්‍යාව කියන තකතිරුකම අයින් කරාට පස්සේ තෘෂ්ණාව කියන ඔය දෙන්න තමයි ප්‍රධානම අම්මයි තාත්තයි වගේ අපි සංසාර ගෙනියන්නේ. තාත්තා මරුවට පස්සේ අම්මා මරණ එක ඉච්චර අමාරු නෑ. දෙන්නම මරන්න වෙනවා. අනේ බුදු කටකින් ඔහොම කිව්වදෝ කියලා හිතලා ගෑවෙනවා ඇති. මේ දෝතක මානවය ආවේ හිත බලන හැටි උගන්නන්න. ඒ බාවාරි බ්‍රාහ්මණයා හිත බලනවට බය වෙලා නිින්ද යන්නේ නැතිකොට කිව්වා දේවතාවෙක් ඇවිල්ලා ඔය ආපු නාකි බමුණට ඊස තේරෙන්නෙත් නැහැ පහළට තේරෙන්නේ නැහැ. අන්න තේරෙන කෙනෙක් ඉන්නවා ගිහිල්ලා හම්බ වෙන්නේ කියලා තමයි ගෝලයා යවන්නේ. මොකද ඊස තමයි තාත්තා කියන්නේ. ඊස කියන්නේ අවිද්‍යාව. කැවුත්ත තමයි තෘෂ්ණාව. ඉතින් බෙල්ල කබල අයින් කරුවට පස්සේ කැවුත්ත මක් කරන්නයි අප්පා. කැවුත්ත අයින් කරුවොත් නම් ළඟ ඉන්න කෙනෙක්ගේ කැවුත්තක් දාලා හරි ෂේප් එකක් තියෙනවා. දැන් heart transplant තියෙනනේ. අහලා තියෙනවද brain transplant? අමාරුයි. ඒක ගියොත් ගියා. ඉතින් බුදුරජාණන්සේ කියලා දෙන්නේ ඒක තියෙනකින් වැඩ අරගත්තට පස්සේ ඒක කීකරු කරගත්තට පස්සේ මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එක ඒක බොරි ඒක টොයිස් වැඩක් ඒක. අවිද්‍යාවෙන් නැත්නම් සම්මා දිට්ඨියට ආවට පස්සේ ඒ පිළිවෙල සම්මා සංකප්ප වගේ ගියාට පස්සේ තෘෂ්ණාව නිකන් එච්චර මේ මහා ලොකු නටන දැන් බැරි එකාට තමයි ඒක මහා ලොකු දෙයක් වෙන්නේ. ඇත්තටම ඒක ඉතින් එකම හේතුව වශයෙන් පෙන්වුවාට කඩන්න තියෙන්නේ අවිද්‍යාවෙන් ඉඳලා කඩාගෙන යන්න ඕන. අවිද්‍යාවෙන් කඩන ගියාට පස්සේ තෘෂ්ණාවේ තියෙන මේ දල ඒ අඬබඬු ඒ සේරම සති ධර්මයේ ඉදිරිපිට එක අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අකර්මණ්‍ය කරන්න පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න. සීල දිනාටම තමන් ළඟ තියෙන මේ දැනටම වඩලා තියෙන දැනටමත් යම් ප්‍රමාණයකදී යම් පරියන්කොල් ලැබිලා තියෙන මේ ශක්තිය කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඒක එන්න වැඩෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අනේ ඒ නිසා මේ බැරි සංඥාව නැති සංඥාව පැත්තක දාලා ඇතියකි සංඥාවෙන් අපි තනි වචන කියන්නේ හැකි සංඥාවෙන් ඉදිරියට ගිහලා මේ යුගයේ අත්‍යවශ්‍ය වෙච්ච මේ වෙලාවට අත්‍යවශ්‍ය වෙන මේ සතිචරණය ඇති කරලා අපි මිනිස්සුયો කියලා ලෝකෙට පෙන්නමු. අංග විකල වෙච්ච අඩුපාඩු වෙච්ච જાතියක් නෙවෙයි මිනිස්සුયો. උඹලත් මිනිස්සුયો කියලා සතිය නැති කෙනයි සතියේ තියෙන මායි අතර වෙනසක් නැති මට්ටමට යන්න ඕන. මේ සතිය වඩන්නම ජීවිතේ කරු මගේ සතිය කැළම දන්නේ නැති මිනිස්සයාගේ හැකියාව පොටෙන්ෂල් එක ප්‍රභවයේ සමානයි. පත්තු කරපු ගිනි කුරත් එකයි පත් වෙන තියෙන ගිනි කුරත් එකයි ඒකේ ගිනි ඇති කිරීමේ ශක්තියක් තියෙනවා. අන්න ඒ අතින් අපි අතර තියෙන මේ සියලු සමානකම් මනුසකම් common sense සාමාන්‍ය බුද්ධිය ඇතිවීම පිණිස මේ වැඩමුළුවත් ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දෙනාට ඒ අවශ්‍ය සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා